පුවත්පතක ශීර්ෂ පාඨය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක දැන් ඔයගොල්ලෝ දැක්කා. දැන් ඒ නිසා අද දවසේදී මේ කියන පුවත්පත දිහා බැලුවත් ප්‍රධාන ශීර්ෂ පාඨයක් නිර්මාණය කරද්දී සාමාන්‍ය පරිදි ජනමාධ්‍ය වේදිකේ මේ කියන දේ ගැන ලොකු අදහසකින් තමයි මේක නිර්මාණය කරන්නේ. විශේෂයෙන් සරල භාෂාව කියන එක පිළිබඳව ඔබ දැනුවත් ඇති. දෙවෙනි කාරණේ තමයි වචන සංඛ්‍යාව. වචන සංඛ්‍යාවත් ඉතා වැදගත්. ඉතාම අඩු වචන සංඛ්‍යාවක් යොදාගෙන ප්‍රබල බලපෑමක් ඇති කිරීම තමයි ඒගොල්ලෝගේ ප්‍රධාන වැදගත්කම් බවට පත් වෙන්නේ. ඊට අමතරව මේ කියන වචන සංඛ්‍යාව අඩු කිරීම වගේම එතකොට තව වැදගත් දෙයක් තමයි මේ කියන සමාජය පිළිබඳව ඒගොල්ලෝ කල්පනා කරනවා අද දවසේ මිනිස්සු මොනවා හොයයිද? එහෙම නැත්නම් අද දවසේ මිනිස්සු මේ කියන පුවත්පත තුල මොනවා තියෙයි කියලා කල්පනා කරයිද? එහෙම නැත්නම් මිනිස්සු කල්පනා කරනවා මේ කියන පුවත්පතේ තියෙන මේ කියන ශීර්ෂ පාඨය මට කොහොමද වැදගත් වෙන්නේ? මට කොහොමද සමීප වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් අන්න එහෙම කල්පනා කරලා බලනකොට පුවත්පත දැන් ඔය පාරේ යන අතරතුරේදී කොහේ හරි ඔබ දැකලා තියෙනවා පුවත්පත නිකන් එල්ලලා තියෙනවා. ඒ එල්ලලා තියෙන පුවත්පතේ තියෙන ශීර්ෂ පාඨය දැක්කම තමයි මිනිස්සුන්ට හිතෙන්නේ මේක මට සමීපයි. මේක මට අදාළ ප්‍රවෘත්තියක්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම මේ කියන පුවත්පත මිලදී ගන්න ඕනේ කියලා. අන්න ඒ නිසා පුවත්පතක ස්වභාවය තමයි පුවත්පතේ තිබෙන ශීර්ෂ පාඨය. එහෙම නැත්නම් ප්‍රධාන ශීර්ෂ පාඨය නිර්මාණය කරද්දී ඒගොල්ලෝ කල්පනා කරන දෙයක් තමයි ළමයි මතක තියාගන්න මේ කියන ප්‍රවෘත්තිය අපිට සමීප වෙන්නේ කොහොමද අපිට බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ නිසා මේ ජනමාධ්‍යවේදී උනුත් රැකියාව විදියට කරන්නේ ඒගොල්ලෝගේ ප්‍රධාන රැකියාව මේක. ඒගොල්ලොන්ට සල්ලි එන්නේ මේකෙන්. එහෙනම් ඒගොල්ලෝ මූලික දේ තමයි මේ කියන පුවත්පත නිර්මාණය කරද්දී ප්‍රධාන ශීර්ෂ පාඨය නිර්මාණය කරද්දී පුළුවන් තරම් පුවත්පත විකිනෙන විදිය එකක්. පුවත්පත කොයිතරම් දුරට විකිනෙනවද කියන එක පිළිබඳව සලකා බලලා තමයි ඒගොල්ලෝ මේ කියන ශීර්ෂ පාඨය නිර්මාණය කරන්නේ. ඉතින් එතකොට තමයි ඒ කියන පුවත්පතේ පැවැත්ම නිර්මාණය වෙන්නේ. ඔබ දන්නවා අද කාලේදී ඕනෑම පුවත්පත් ආයතනයක් වුණත් ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් වුණත් ඇත්තම කාරණේ තමයි මොකද්ද? ඒකේ තියෙන ලාභය මත තමයි ළමයි ඒ කියන දේ රඳා පවතින්නේ. ඒ නිසා මම හිතන්නේ ලාභ උපරිම කරගන්න නම් පුවත්පතක් වැඩිපුර විකිනෙන්න ඕන. වැඩිපුර විකිනෙන්න නම් මෙන්න මේ කියන ප්‍රධාන සිරස්තලය කියන එක නැත්නම් ප්‍රධාන ශීර්ෂ පාඨය කියන එක පැහැදිලිවම හොඳම ඒ කියන්නේ අවධානය දිනා ගන්න. ඒ වගේ මිනිසුන්ට බලපාන. ඊටාම වැදගත් නිශ්චිත මේ කියන ප්‍රධාන ශීර්ෂ පාඨයක් වෙන්න ඕන. ඒ ගැන සලකලා බලලා තමයි පුවත්පතක් නිර්මාණය වෙන්නේ. දැන් මේ ඔයගොල්ලෝ දැකපු පළවෙනි එක තමයි දැන් ඔය කියන රොනීද මැල් පනීද පිල් කියන එක. දැන් ඇත්තටම ඕක ඇත්ත පත්තරේ තිබිච්ච ඔය ප්‍රධාන ශීර්ෂ පාඨයක් ඕක. ඇත්තටම දැන් ඕක ඉතා විශාල ඈත අතීතයක් තිබ්බත් ඔන්න ඔය කියන මේ කියන මේ රොනීද මැල් පනීද පිල් කියන එක මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ජනමාධ්‍ය ශාස්ත්‍රය තුල ඔය කියන ප්‍රධාන ශීර්ෂ පාඨය හරිම ජනප්‍රිය ශීර්ෂ පාඨයක්. ඉතින් ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද? ඔබට පේන්න තියෙනවා සිංහල භාෂාව කරන දරුවොත් ඉන්නවා සමහර වෙලාවට. එහෙම නැත්නම් ඔබ 11 වසරට මේ කියන සිංහල භාෂාව ඉගෙන ගන්නකොට ඉගෙනගෙන ඇති මේ අනුප්‍රාසාත්මක බව කියන එක මේ කියන ශීර්ෂ පාඨයක තියෙනවා. ඉතින් අන්නේ හේතුව නිසා මේ රොනී කියන එක, පනී කියන එක මේ කියන වචන යොදාගෙන අනුප්‍රාසාත්මක බවක් ඇති කරලා තියෙනවා. මෙන්න මේ අනුප්‍රාසාත්මක බව ඇති කිරීම තමයි ඇත්තටම මේ කියන අපි හිතමු පාඨකයෙක් කියලා එහෙම නැත්නම් ශ්‍රාවකයෙක් කියලා මේ ඕනම කෙනෙකුට ළමයි හරිම වැදගත් දේ තමයි මේක. ඒතර ඒගොල්ලෝ මේක කියවන එකත් එක්කම ඒගොල්ලොන්ට යම් ආකාරයක අදහසක් ඇති වෙනවා. මේක පොඩි හාස්‍යයක් තියෙනවා. ඒ වගේම එතන අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ පැහැදිලිවම තියෙනවා මොකද්ද? අනුප්‍රාසාත්මක බව. ඉතින් අන්න ඒ කියන අනුප්‍රාසාත්මක බව එකම වචනයක් හෝ එකම අකුරක් හෝ නැවත නැවත යෙදීම නිසා ඇතිවන ශබ්ද රසය තමයි එතෙන්දී වැදගත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ළමයි එකී සිරස්තලය මේ විදියට නිර්මාණාත්මක භාෂා ලක්ෂණ වලට අපි ඇතුළත් කරන්නේ. දැන් ළමයි තවත් එකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඒ තමයි මෙති සබේ හබේ අධිකරණයට තැබේ. දැන් ඇත්තටම කිව්වොත් මේ හබේ මෙති සබේ හබේ
අධිකරණයට තැබේ. දැන් හබේ තැබේ. මේ වගේ වචන යෙදීම නිසාත් ඔබට දැන් මම කිව්වා ඒකේ අනුප්‍රාසාත්මක බවක් තියෙනවා. ඒ හේතුවම නිසා ඒක යම් ආකාරයකට නිර්මාණශීලී වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මේ කියන දේශපාලන ලෝකයේ සිදුවෙන විවිධාකාර පෙරලි විවිධාකාර විදිහට නිරූපණය කරන්න ඕන වෙන නිසාම ඇත්තටම මේ නිරූපණය කරලා තියෙන මේ වගේ ශීර්ෂ පාඩත් හරි වැදගත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝගේ පේපර් එකට ඔයගොල්ලෝ උත්තර ලියනකොට සාමාන්‍ය ළමයි එකක් ලියලා හරියන්නේ නැහැ. උත්තර කිහිපයක් ලියන්න ඕන. ඔයගොල්ලෝගේ උදාහරණ කිහිපයකින් ඔයගොල්ලෝ විස්තර කරන්නට ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ මේ ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලෝ උත්තර ලියනකොට ඔයගොල්ලෝ පෙන්වන්නට ඕන මම මේක දන්නවා. මම මේක පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි මම මෙන්න මේක ලියන්නේ. කියන එක පිළිබඳව යම් අවබෝධාත්මක ලිවීමක් ළමයාගේ ඒ කියන පේපර් එක තුල පේන්න තියෙනවා. අන්න ඒ හේතු නිසා තමයි මෙන්න මේ වගේ අපි උදාහරණ කීපයක් අරගෙන මෙන්න මේ කියන දේවල් ඕගොල්ලොන්ට තවදුරටත් පැහැදිලි කරන්නේ. ඒ නිසා තවත් නිර්මාණශීලී බවක් තියෙන පැහැදිලිවම තවත් අවස්ථාවක් තමයි තවත් ශීර්ෂ පාඨයක් තමයි ඕගොල්ලෝ ඒ දැක්කේ. දැන් අපි යමු ඊළඟ අවස්ථාවට. දැන් අපි දකිමු තුන්වෙනි අවස්ථාවත්. ඒ කියන්නේ ඕගොල්ලෝ තවත් එකක් දැක්ක දැන් ඒ තමයි ගාල්ල හැල්ලු කරන දේශපාලන මෝලු කියන එක. දැන් මේ ගාල්ල හැල්ලු කරන දේශපාලන මෝලු කියන වචනය ලියනකොට ඕගොල්ලන්ට ප්‍රධාන වශයෙන් පේන්න තියෙන මේ ගාල්ල කියන වචනේ ල කියන එක ස්ථිරයි. එහෙනම් මේ ගාල්ල කියන වචනේ මේ ල කියන එක ස්ථිර නම් ඊළඟ වචන ටික මේ කියන ල අනුප්‍රාස වීමෙන් හදා ගන්නට ඕන. අන්නේ හේතු නිසා ගාල්ල කියන එක, හැල්ලු කියන එක, මෝල්ලු කියන එක ඒ කියන විදිහට යොදලා තවත් අවස්ථාවක මේ කියන නිර්මාණශීලීත්වය පෙන්වලා තියෙනවා. ඉතින් මේ කියන පුවත්පතක භාෂාව කියන එක ඇත්තටම අනුප්‍රාසාත්මක බව විතරක් නෙවෙයි තවත් විවිධාකාර උපක්‍රම යටතේ මේ කියන නිර්මාණශීලීත්වය කියන එක ඔබට දැක ගන්නට ලැබෙනවා. දැන් මේ කියන ගුරුවත් පොතේ පවා මේ වගේ කිහිපයක් ඔබට උදාහරණ දක්වලා ඇති. දෙකක් නැත්නම් අපි තුමු 3ක් බේරේ 6ක් බේරේ මේ වගේ අවස්ථාවක ගන්නත් පුළුවන් තවත් අවස්ථාවක් 3ක් බේරේ කියලා කියන්නේ සමහර විට එතනින් නිරූපණය කරා ඔබ දන්නවා මේ කියන විදිහට මේ කියන ක්‍රියානුතුරක් හෝ මොකක් හරි වෙලා 3ක් බේරී ඇති බව ඒ වගේම එතන තිබුණේ බේරේ ඇල ඒ කියන බේරේ වැවට එහෙම නැත්නම් වැටිලා මේ කියන විදිහට තවදුරටත් තවත් මේ කියන කීප දෙනෙක් වැටිලා තියෙනවා. ඉතින් මේ කියන පුද්ගලයන් කිහිප දෙනෙක් අනතුරටපත් වීම ඊට පස්සේ තවත් කිහිප දෙනෙක් අනතුරින් ගැලවීම මේ කියන කාරණේ තමයි මේකෙදි පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ කාරණා පිළිබඳව අවධාරණය යොමු කරලා තමයි මෙන්න මේ කියන සිරස්තල කියන දේවල් ලියවෙන්නේ කියන එක ඕගොල්ලෝගේ පේපර් එකේදී ඕගොල්ලෝ ස්ථිරව සාකච්ඡා කරන්නට ඕන. අන්න එතකොට ඔබ යොදා ගන්න උදාහරණ අනුව තමයි ඒ කියන දේ නිර්මාණශීලීද නැද්ද කියන එක තීරණය කරලා ඒ කියන ගුරුවරු විසින් ඔබට මේ කියන ලකුණු ලබා දෙන්නේ. අන්න ඒක තමයි අපි මේකෙදි වැදගත් කොට සලකන්නේ. දැන් අපි ඊළඟ අවස්ථාවට යමු වුණොත් දැන් අපි ඊට පස්සේ සාකච්ඡා කරනවා මේ විශේෂාංග පිළිබඳව. දැන් මේ විශේෂාංග කියන එක දේවල් යටතේ ළමයි අපිට ගන්නට පුළුවන් විශේෂාංග ලිපි, ඒ වගේම තීරු ලිපි, ඒ වගේම කතුවැකි, කෙටි කතා, චිත්‍ර කතා, විචාර, සංවාද, පාඨක අදහස්, ඡායාරූප, චිත්‍රපට වාර්තා යනාදී වශයෙන් විශාල ප්‍රමාණයක් මේකට ඇතුළත් වෙනවා. දැන් අපි මේකෙන් මුලින්ම පොඩක් පැහැදිලි කරගනිමු කතුවැකියක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සංස්කාරක වැකියක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන එඩිටෝරියල් කියලා අන්න ඒ කියන කතුවැකියක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. එතකොට මෙන්න මේ කතුවැකියේ තිබෙන විශේෂිත ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරලා අපි කතුවැකිය පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කරමු. ඔව් දැන් ඔබ දැක්කා කතුවැකියක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ලස්සන නිර්වචනයක්. මහාචාර්ය තිස්සකාරියෝසම් තමයි මේ කියන නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි පුවත්පතක් අරගෙන මෙන්න මේ විදිහට දැන් ඕගොල්ලෝ පත්තරයක් අරගෙන මේ විදිහට ළමයි මේ ප්‍රධාන පිටුව පෙරලලා
ඊට පස්සේ සාමාන්‍යයෙන් පිටු දෙකක් විතර ඇතුළට යනකොට සාමාන්‍යයෙන් අපි කියනවා සමහර වෙලාවට මේ පුවත්පතේ මැද පිටුව කියලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කියන කතුවැකිය. මේ කතුවැකියේ ස්වභාවය තමයි මේ තියෙන්නේ. එතකොට මේ කියන කතුවැකියක ස්වභාවය හැමතිස්සෙම මම කිව්වා වගේ ටිකක් ප්‍රහාරාත්මක වදන් වලින් තමයි මේක ලියන්නේ කියලා. ඊට අමතරව අපි කිව්වා මේකෙදි වැදගත්ම වන දෙයක් කියලා ඉවරලා මේ කියන වචනවල ස්වභාවය කොයි වගේද කියලා. දැන් මේකෙත් ඒ වගේ තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. අද දවසේ පත්තරේ මේ 2020 නොවැම්බර් 17 වෙනි අඟහරුවාදා පත්තරේ තමයි මේකේ තියෙන්නේ. අයවැයෙන් ජනතා අපේක්ෂා ඉටු වේවා. 2021 වසර සඳහා වන අයවැය ලේඛනය අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය. වඩා දුෂ්කර මොහොතක් ගෙවා දමමින් සිටින්නේ නමුදු මෙරට සාතිශය බහුතරයක් ජනයා සහන මලු බලාපොරොත්තුවෙන් සිටිති. එම බහුතර ජන අපේක්ෂාවෙන් මුදුන් පැමිණවීමට සමත් වඩා ජයග්‍රාහී හා සුබදායි අයවැයක් ලේඛනයක් ඉදිරිපත් කිරීමට අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාට ශක්තිය ධෛර්යය ලැබේවායිද අපගේ ප්‍රාර්ථනයයි. සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතය මුළු ලෝමත් අප රටත් සිය අනසකට යටත් කරගෙන හමාරය. මේ මොහොත වන විටත් රටේ තෝරාගත් ඇතැම් ප්‍රදේශ නිරෝධායන ඇදිරි නීතියට යටත්ය. රටේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශද එයට අයත්ය. කොළඹ නගරය යනු රටේ ආර්ථිකයෙන් හරි අඩකි. එම හරි අඩාල වූ පසු ආර්ථිකයට අත්වන ඉරණම වටහා ගැනීම අසීරු නැත. මේ මම කියවේ ඔයගොල්ලන්ට මේ අද දවසේ පුවත්පතක් අරගෙන මේකේ තියෙන කතුවැකියෙන් එක කොටසක් විතරයි. දැන් ඔබට තේරෙනවා ඇති අයවැය ඉදිරියේදී එන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන දේ රටේ ආර්ථිකයට කොයි වගේ බලපායිද? ඒකෙදි මොනවද වෙන්න ඕන? කොයි වගේද මේ කියන කාරණේ වෙන්න ඕන කියන එක පිළිබඳව මූලික නිශ්චිත වශයෙන් මේ කියන කාරණේ සාකච්ඡා වෙලා තියෙනවා. මෙන්න මේකෙදි මේක ලියන්නේ ළමයි ප්‍රධාන කර්තෘතුමා තමයි පුවත්පතේ. එයාට යම් කාර්යබහුලත්වයක් තිබෙනවා නම් මේ කියන පුවත්පතේ සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකුට අවුරුදු 10ක් 15ක් විතර ටිකක් පරණ මේ කියන මාධ්‍යවේදියෙකුට දෙනවා හොඳ මේක ලියන්න කියලා. අන්න එතකොට තමයි මේ පුවත්පතේ තියෙන කතුවැකිය ලස්සනට නිම වෙන්නේ. ඒ නිසා මේ කතුවැකියක් කියලා කියන්නේ පුවත්පතක තියෙන ප්‍රධාන දෙයක්. ඒ පුවත්පතේ ගමන් මඟ පුවත්පත කොයි විදිහටද කල්පනා කරන්නේ? පුවත්පත යන මාර්ගය මොකක්ද කියන එක පිළිබඳවත් මේකෙන් පැහැදිලිවම සාකච්ඡා වෙනවා. අන්න ඒ හේතුව නිසාම කතුවැකිය කියන එක අනිත් ඒවාට වඩා යම් ආකාරයක නිශ්චිත ගමන් මඟක් තීරණය කරන සාධකයක් වෙනවා. ඊට අමතරව මේ පුවත්පතක සෑම විටම කතා කරන්නේ අලුත් දේවල්. ඒක තමයි විශේෂිත දේ. අද දවසට බලපාන දේවල්. ඒ කියන දේත් එක්ක තමයි ඉදිරියට මේ කියන කතුවැකිය ගලාගෙන යන්නේ. මේ සියලු දේවල් වල එකතුවක් තමයි කතුවැකියක් කියලා කියන්නේ. එතකොට ඒ භාෂාව විශේෂයෙන් රැඩිකල් වාදීව තබා ගැනීමෙන් තමයි මේ කියන පුවත්පත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවය. මේ පුවත්පත අපි වෙනුවෙන් හඬක් නගනවයි කියන එක පිළිබඳව මේ කියන ජනතාවට තේරෙන්න පටන් ගන්නෙ. අන්න ඒ හේතුව නිසා තමයි ළමයි මෙන්න මේ කියන පුවත්පතේ ප්‍රධාන දෙයක් වන කතුවැකිය මෙන්න මේ විදිහට ජනතාවට බලපාන ආකාරයෙන් මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. අන්නේ හේතුව නිසා පුවත් මේ කියන ප්‍රධාන කර්තෘතුමත් තමන්ගේ මේ කියන භාෂාව පුළුවන් තරම් ප්‍රහාරාත්මක ගණයට ඇතුළත් කරලා ඉවරලා මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තමයි මේ කියන කතුවැකිය අපිට දෙන්නේ. අපි බලමු මේ කියන පුවත්පතේ තිබෙන තවත් ලක්ෂණ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරලා ඊළඟට. දැන් ඔයගොල්ලෝ දැක්කා මේ කියන්නේ විශේෂාංගවල තියෙන වැදගත්කම.
දැන් අපි තවත් ඒකකයක් විතර තවත් කොටසක් විතර යමු වෙන්නේ බලාපොරොත්තුව. ඒ තමයි ළමයි පුවත්පතක තියෙනවා තවත් දෙයක් තමයි වෙළඳ දැන්වීම කියන වර්ගය. මේ වෙළඳ දැන්වීම වලදීත් ඉතා සුවිශේෂී භාෂාවක් භාවිතා කරලා මේ කියන වැඩි පාඨකයන් පිරිසක් තමන්ගේ වෙළඳ භාණ්ඩය යම් ආකාරයකට මිලදී ගැනීමට පොළඹවා ගැනීමක් ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒ නිසා ඒගොල්ලෝ භාවිතා කරන වචන සුවිශේෂයි. විශේෂයෙන්ම මිනිසුන්ගේ හිතට කාවදින්න, ඒ වගේම යම් ආකාරයකට අපි හිතමු ඒගොල්ලෝ ආකර්ෂණය කරගන්න, ඒගොල්ලොන්ට වෙළඳ භාණ්ඩය මිලදී ගන්න පුළුවන් වෙන විදියට මේකේ තියෙන වැදගත්කම ගැන ප්‍රකාශ කරලා, මේකේ ඔබට තියෙන උවමනාව පිළිබඳව කතා කරලා, ඔබ මිලදී ගත යුත්තේ ඇයි කියන එක පිළිබඳව කතා කරලා තමයි මේ කියන වචන සියල්ල නිර්මාණය වෙන්නේ. ඉතින් මේ වචන විශාල ප්‍රමාණයක් යොදා ගන්නත් බෑ, මොකද සීමිත ඉඩකඩක් තියෙන්නේ. ඒගොල්ලෝ සීමිත ඉඩකඩක් තමයි මිලදී ගන්න පුවත්පතෙන්. සමහර විට ඒකට ලක්ෂ 1.5ක් 2ක් 3ක් වගේ ඒ වගේ ගාණක් ගෙවන්නත් වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඒගොල්ලෝ පාවිච්චි කරන වචනත් සුවිශේෂී විදියට තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි ගත්තට පස්සේ මේ කියන පුවත්පතත් අද දවසේදී ඩයලොග් ඒගොල්ලොන්ගේ ඉස්සරහින්ම යොදලා තියෙනවා. දවසේ කැමති වෙලාවක ඉන්ටර්නෙට් යන්න කියන එක. ඕනම කෙනෙක් විශේෂයෙන් ඔබ දන්නවා ඔබට පීක් අවස්ථා ඔෆ් පීක් කියන එක තියෙනවා. මේකටත් එක්ක මේගොල්ලෝ යොදාගෙන තිබෙන අවස්ථාව තමයි මේ කියන විදිහට ඔබ කැමති වෙලාවක ඉන්ටර්නෙට් යන්න කියලා. එතකොට මේ කියන මේ විශාල ප්‍රමාණයක් මේ රාත්‍රියේදී නිදිමරාගෙන මේ කියන ඉන්ටර්නෙට් එකට යන්නේ ඕනේ නැති බවත් මේකෙදී ඒගොල්ලෝ විශේෂයෙන් පැහැදිලි කරන ඔබ කැමති වෙලාවක ඉන්ටර්නෙට් එකට යන්න කියලා. අන්න බලන්න මේ කියන පාඨකයා එව නැත්තම් මේ කියන ඕනම පුද්ගලයෙක් කැමති වෙනවා මේ කියන දෙයට. අන්න ඒ නිසා සරල භාෂාවෙන් ඒගොල්ලෝ යොමු කරලා තියෙනවා මේ කියන අදහස මුලින්ම. ඒකෙන් තමයි ඒගොල්ලෝ මේ කියන තමන්ගේ පාරිභෝගිකයව ජයග්‍රහණය කරගන්න උත්සාහ කරන්නේ. අන්න ඒක තමයි ඒගොල්ලෝගේ තිබෙන නිර්මාණශීලී භාෂාව. සරල භාෂාවකින් වැඩි ප්‍රමාණයක් තමන්ට ආකර්ෂණය කරවා ගැනීම තමයි ඒගොල්ලෝගේ අදහස. ඒ වගේම මේකේ තියෙන තවත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි මේ බයෝක්ලීන් එකට දීපු ඇඩ්වර්ටයිස්මන්ට් එක. මේකේ තියෙනවා අද්විතීය හරිත පවිත්‍ර කරන විසඳුම කියන වචන තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඔබ දන්නවා වැසිකිලි පවිත්‍රකාරකයක් විදිහට මේක එන්නේ. එතකොට ඒකෙදි පාවිච්චි කරපු වචන ටික අද්විතීය හරිත පවිත්‍ර කරන විසඳුම කියන වචන ටික තමයි ඒගොල්ලෝ ගෙනත් තියෙන්නේ. එතකොට තමයි මේ අද්විතීය හරිත පවිත්‍ර කරන විසඳුම කියන එක තුලින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා යම් ආකාරයකට මේ කියන අපේ මේ කියන ප්‍රොඩක්ට් එක. එහෙම නැත්නම් මේ කියන භාණ්ඩය යම් ආකාරයකට මේ කියන දේ පාවිච්චි කරාට පස්සේ මේ කියන පරිසරයට උදව්වක් වෙන බව. අන්න ඒක ඉලක්ක කරගෙන තමයි ඒගොල්ලෝ මෙන්න මේ කියන වචන ටික යොදන්නේ. ඒ දේවල් තුලින් මේ කියන භාණ්ඩය සුවිශේෂයි. ඒ නිසා ඔබට මේක මිලදී ගත හැකි. ඒ නිසා මේක මිලදී ගන්න ඕන හේතුව ඔබට කියලා නිශ්චිත වචන සමූහයක් අර ඉස්සෙල්ලා පාවිච්චි කරාට වඩා සරල වචන සමූහයක් පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ මේ කියන කාරණේ හදලා තියෙන්නේ. ඒ නිසා ටිකක් ඔබට පේනවා අර තරම්ම සරල නැහැ. නමුත් ටිකක් ගැඹුරු මට්ටමකට මේකේ තියෙන භාෂාව ගිහිල්ලා තියෙනවා. අන්න ඒ විදිහට එක එක දැන්වීමේදී පාවිච්චි කරන වචන ඒ භාණ්ඩයට වෙළඳ භාණ්ඩයට අනුව යම් යම් ආකාරයකදී ළමයි වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ මොකද ඒකෙදි ටාගට් කරන යම් ආකාරයක මේ කියන පාරිභෝගිකයන් පිරිස ඒකෙදි වෙනස් වෙනවා. ඒ අනුව තමයි ඒගොල්ලෝ තමන්ගේ භාෂාවත් ඒකට විවිධාකාර ලෙස යොදන්නේ. එතකොට අපි මේ විදිහටම මේ වෙළඳ දැන්වීම් සමූහයක තියෙන මේක සාකච්ඡා කරා වගේම අපි තවත් කිහිපයකට යොමු වෙලා බලමු ඒවයි තියෙන මේ කියන දැන්වීම් වල ස්වභාවයත් කොයි වගේද කියලා. මම මේ කියවමින් ඉන්නේ පොතක්. පොත්වලත් අපි මීළඟට බලනවා මේ කියන භාෂාව කොයි වගේද කියලා. එක එක පාඨකයන් පිරිසක් ඉලක්ක කරගත්තු ඒ පොත්වල ඒ භාෂාව විවිධාකාර විදිහට වෙනස් වෙනවා. දැන් මේකේ නම් ඇත්තටම කිව්වොත් මේක පරිවර්තනයක්. මේ පොතේ නම තමයි පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි කියන එක. මේක ඇත්තටම කිව්වොත් නව යෞවන වියේ සිටින ඔබ කියවිය යුතු හොඳ පොතක්.
මේකේ ගොඩක් දේවල් සඳහන් වෙලා තියෙනවා. පිරිමි අය හිතන විදිය කොයි වගේද, ගැහැණු අය හිතන විදිය කොයි වගේද, මේගොල්ලෝගේ නොගැලපීම් කොයි වගේද, මේගොල්ලෝ ගලප ගන්න ඕන කොයි වගේද, මෙන්න මේ කියන දේවල් පිළිබඳව විශාල කරුණු ප්‍රමාණයක් මේ පොතේ තියෙනවා. ඉතින් මේ කියන පොතත් ඒ නිසාම ඒ කියන්නේ ලෝකයේ පුරාම විශාල ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මේ කියන පොත කියවලා තියෙන නිසාම, ඒ වගේම කියවන්න යම් ආකාරයකට අවධානයක් යොමු කරලා තියෙන විශාල පොතක් වන නිසා, ඒ කියන්නේ විශාල මේ පාඨක පිරිසක් ඉන්න පොතක් වන නිසා මේකේ භාෂාව යම් ආකාරයකට සරල, ඒ වගේම කියවන්න ආස හිතෙන ශෛලියකට ගොඩනගලා තියෙනවා. ඒ නිසා මේක මේ තියෙන එක අවස්ථාවක මේ ගැහණිය ගැන කතා කරනවා. ඒකෙදි කතා කරනවා ඇගේ ඇස් ඇත්තේ හිස පිටුපසද කියලා කියන කතන්දරය. මොකද හේතුව ගැහණුන්ට යමක් ඊටාම විශාල කෝණයකින් මේ පැත්තේ තියෙන දේවල්, මේ පැත්තේ තියෙන දේවල් හැම දෙයක්ම යම් ආකාරයකට හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හේතුව නිසාම මේකෙදි මේ කියන පිරිමියාගේ ස්වභාවය, ඒ කියන්නේ පිරිමියෙකුගේ තිබෙන දෘශ්‍ය පරාසය ඊටා පටු බවත්, නමුත් ගැහණියකගේ දෘශ්‍ය පරාසය අංශක 180කට වගේ යම් ප්‍රමාණයක කෝණයක් තිබෙන බවත් මේකෙන් පෙන්눔 කරනවා. 180ක්ම නොවුනත් සමහරට අංශක 150ක විතර කෝණයක් ඇත්තටම මේකෙදි ගැහණියට පෙනෙන බව මේ නිරූපණය කරලා තියෙනවා. ඉතින් මේකට හේතුවක් තියෙනවා. ඒකට ඇයි එහෙම වෙන්න හේතුව? පිරිමියෙක්ගේ දෘශ්‍යපතය වෙනස් වෙන්නත්, ගැහණියකගේ දෘශ්‍යපතය වෙනස් වෙන්නත් හේතුවත් මේකේ ලස්සනට කියලා තියෙනවා. ඒ නිසා මේ පොතත් කියවන්න. ඊට අමතරව ළමයි මේකේ තිබෙන භාෂාව පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ. මේකේ තියෙනවා ඇගේ ඇස් ඇත්තේ හිස පිටුපසද කියලා. ඔව්. නමුත් හරියටම නොවේ. ආසන්නවය. ගැහණුන්ගේ ඇසේ දෘෂ්ටි විතානයේ කේතුආකාර විවිධ ශෛල ප්‍රමාණයක් ඇතිවා පමණක් නොව පිරිමින්ට වඩා පුළුල් ප්‍රදේශයක් දැකීමේ හැකියාවද ඇත. නිවස ආරක්ෂා කළ ගැහණියට ඇගේ හිසෙහි වම්පස හා දකුණු පසත් එක් පැත්තක අංශක 45ක ඡාපයක් සේද ඉහළට හා නාසයෙන් පහළට එක් පැත්තකට අංශක 45ක ඡාපාකාර ප්‍රදේශයක පැහැදිලි දර්ශනට ලැබෙනසේ ඇගේ මොළයේ මෘදුකාංග සැකසී ඇත. බොහෝ ගැහණුන්ගේ අවට දර්ශන අංශක 180 දක්වා විශාල ප්‍රදේශයක පැතිරී ඇත. පිරිමියාගේ ඇස් ගැහණියගේ ඇස් වලට වඩා ලොකුය. ඔහුගේ මොළය මගින් එය ඒ ආකාරයෙන් සකස් කර ඇත්තේ ඌට වඩා දුරට විහිදුණු උමගක් තුලින් දකින ආකාරයේ පෙනීමක් ඇතිවීමටය. ඉන් ඔහුට තමා ඉදිරියෙන් දුරදක්නයක් තුලින් දක්නාසේ පැහැදිලිව නිවැරදිව කෙලින් ඉදිරිය බොහෝ දුරක් දැකිය හැක්කේය. ගැහණු පුළුල් පැතුරුණු ප්‍රදේශයක් දකින අතර පිරිමි උමගක් තුලින් මෙන් ඈතට දකිති. දඩයක් කරුවෙකු ලෙස මිනිසාට පෙනීම උවමනා වූයේ දුර සිට ඉලක්කය යම් සතෙකු මත තබාගෙන තමාගේ පහර දීම කිරීමටය. මෙන්න මේ භාෂාවෙන් තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. එතකොට ළමයි මේකෙදි මේ පැහැදිලි කරන කාරණේ තමයි මේ යම් නිශ්චිත පිරිමියෙක් ගත්තොත් ඒ පිරිමියා අවුරුදු කීයක්ද? දහස් ගණනක් තිස්සේ, දසදහස් ගණනක් තිස්සේ අතීත පැරණි යුගයේදී මේ කියන දඩයම තමයි මූලික කොටගෙන ජීවත් වුනේ. මෙන්න මේ දඩයම මූලික කොටගෙන ජීවත් වෙච්ච මේ කියන පිරිමියා හැමතිස්සෙම ඍජු කෝණයකින් ඈත තමයි බැලුවේ. එයාට මේ පැත්ත සියල්ල බැලීමේ උවමනාවක් තිබ්බේ නැහැ. ඒ වෙනුවට ගැහණිය මේ කියන ගල් ගුහාවේ හිටියා. එයාට දරුවෝ විශාල ප්‍රමාණයක් සමහර වෙලෙ හිටියා. දරුවෝ එක තැන්වල හිටියේ. දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවනම් තැන්වල හිටියේ. ඒ හේතු නිසා එයා එක කෝණයකින් නිශ්චිතව එක ළමෙක් දිහා බැලුවොත් අනිත් ළමයි දෙන්න අනුතරටපත් වෙනවා. මෙන්න මේ හේතු නිසා ගැහණියට පුළුල් ප්‍රදේශයක් බැලීමේ වපසරිය මේ කියන එයාට ලැබිලා තියෙනවා. උපතින්ම ලැබිලා තියෙනවා. පිරිමියටත් අර කියන දඩයමට මේ කියන ඉලක්ක කරගෙන මේ කියන දේවල් නිරූපණය කරලා තියෙනවා කියලා තමයි මේ පොතේ තියෙන්නේ. ඒ නිසා ගැහණු දකින්න විදියත් පිරිමි දකින්න විදියත් මේ කියන වෙනස්කම වගේම ගැහණුන්ගේ ලෝකවල ජීවත් වෙන පිරිමි, පිරිමින්ගේ ලෝකවල ජීවත් වෙන ගැහණු ඔවුන්ගේ ස්වභාවය පිළිබඳව මේ පොතෙන් ලස්සන කතා කරලා තියෙනවා. ඒ නිසා මේ පොත කියවන්න. ඒ වගේම ළමයි තවත් පොතක් තියෙනවා මේ මාධ්‍ය සමීක්ෂා කියන පොත. මේ මාධ්‍ය සමීක්ෂා කියන පොතේ භාෂාව අර කියන පොතට වඩා යම් ආකාරයක වෙනස්. මේකේ තියෙන්නේ තොරතුරු, කරුණු ඇතුළත් වෙලා තියෙනවා. මේකේ තියෙන මේ විශේෂාංගකරණය පිළිබඳව යම් ආකාරයක තොරතුරු. ඒකේ භාෂාවේදී තියෙනවා පුවත්පතක ආමන්ත්‍රණය කරු ලබන පාඨක පිරිසේ විවිධත්වය අනුව විශේෂාංග වර්ග කෙරේ. අප මෙහිදී විශේෂින් අවධානය යොමු කරන්නේ ජාතික පුවත්පත් කෙරෙහිය. ඒ පොදුවේ විශේෂාංග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ ජාතික පුවත්පත් බැවිනි කියලා. ඉතින් ඒ කියන කතුවරිය
ඒ විදිහට තමයි ඒකේ භාෂාව යොමු කරලා තියෙන්නේ. මේ අනුව එක් එක් මේ පොතට ග්‍රන්ථයට නිශ්චිත වශයෙන් ළමයි භාෂාවක් තියෙනවා. ඒ භාෂාව නිර්මාණය කරන්නේ ඒ පාඨක පිරිස ඉලක්ක කරගෙන ඒ පාඨක පිරිසේ ස්වභාවය අනුව ඒ පාඨක පිරිසේ බුද්ධි මට්ටම අනුව ඒ පාඨක පිරිසේ උගත්කම අනුව තමයි ඒ පාඨක පිරිසේ දන්න යම් ආකාරයක පාරිභාෂික වචන සමූහයක් තියෙනවා. ඒ පාරිභාෂික වචන සමූහයක් යොදලා තමයි ඒ පොත නිර්මාණය වෙන්නේ. ඒ නිසා පොත් කියන්නේ යම් ආකාරයක නිර්මාණශීලී භාෂාවක්. ඔබ දන්නවා විශේෂයෙන්ම කවි පොත් තියෙනවා. ඒ වගේම නවකතා කෙටි කතා පොත් තියෙනවා. මේවයි භාෂාව මම මේ කියපුවටත් වඩා ඊටාම වෙනස් බව ඔබ ඊටා පැහැදිලිව දන්නවා. අන්න ඒ හේතුව නිසා පොතක තිබෙන නිර්මාණශීලීත්වයත් පොතක තිබෙන නිර්මාණශීලී භාෂා ලක්ෂණත් ඔබ පැහැදිලිව හඳුනාගත යුතුයි. අපි තවදුරටත් සලකා බලමු කොහොමද මෙන්න මේ කියන පොතක තිබෙන භාෂාවේ තිබෙන නිර්මාණශීලීත්වය කොයි වගේද කියලා. අපි දැන් කතා කරන්නේ ළමයි පොත් ගැන නෙවෙයි. අපි දැන් කතා කරමු සංගරා ගැන. සංගරා කියලා කියන්නේ එහෙම නැත්නම් අපි මේකට කියන තවත් වචනයක් තමයි වාර ප්‍රකාශන කියන වචනය. වාර ප්‍රකාශන කියලා කියන්නේ කාලයෙන් කාලයට නිකුත් වේ කියන අදහස තමයි තියෙන්නේ. සමහර සංගරා තියෙනවා සතියකට එක වතාවයි. සමහර ඒවා තියෙනවා සති දෙකකට එක වතාවයි. සමහර ඒවා තියෙනවා මාසයකට එක වතාවයි. තවත් සමහර ඒවා තියෙනවා මාස 3කට එක වතාවයි. තවත් සමහර විට තියෙන්නට පුළුවන් අවුරුද්දකට එක වතාවයි වගේ සංග්‍රහ. මෙන්න මේ කියන විවිධාකාර සංග්‍රහ ගත්තට පස්සේ ඒවයි තිබෙන භාෂාවත් මීට වඩා වෙනස්. මේවත් නිවාඩු පාඩුවේ කියවන තත්වයක් දක්නට ලැබෙනවා. ඒ හේතු නිසාම සංග්‍රහවක නම් ළමයි භාෂාවේ තිබෙන නිර්මාණශීලීත්වය හරිම වෙනස්. මොකද හේතුව සංග්‍රහවක තිබෙන ස්වභාවය තමයි විවිධාකාර ලිපි සමූහයක් තමයි තියෙන්නේ. ඒ විවිධාකාර ලිපි සමූහය ලියලා තියෙන්නේ විවිධාකාර කතුවරුන් වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් සරල බව මූලික පදනමේ සිට එන්න එතන ඉඳලා තමයි මේ කියන ක්‍රියාවලිය කොට නැගෙන්නේ. එතකොට කියන එතෙන්දී සිදුවෙන ක්‍රියාවලිය තමයි මේ කියන වාර ප්‍රකාශනයක සංග්‍රහවකත් සරල භවයේ සිට විවිධාකාර ඒ ලිපිවල ස්වභාවය අනුව ඒකේ තිබෙන නිර්මාණශීලීත්වය කියන එකත් වෙනස් වෙනවා. ඉතින් ඒ කියන සංග්‍රහ සුවිශේෂයි පොත්වලට වඩා. මොකද හේතුව ඒවා කාලෙන් කාලට නිකුත් වෙන බව නිසා සහ ලිපි විවිධාකාර වීම නිසා. සමහරට හොල්මන් කතා තියෙනවා. සමහරට දේශපාලන කතා තියෙනවා. සමහරට සාහිත්‍යාත්මක දේවල් තියෙනවා. තවත් සමහරට ආගම පිළිබඳව තියෙනවා. මේ තවත් සමහරට මේ කියන කවි, එහෙම නැත්නම් ජන කතා, එහෙම නැත්නම් නව කතා, මේ නව කතාවල කොටස් වශයෙන් පළවීම. මේ වගේ කාරණා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ සංග්‍රහවල විවිධත්වයක් තියෙනවා. මේ විවිධත්වය කියන එක ඇත්තටම ගත්තට පස්සේ ඒක තමයි මේකෙදි අපිට වැදගත්ම කාරණේ කියන එක තමයි දැන් අපි කිව්වේ. දැන් එතනින් ගියාට පස්සේ මේ සංග්‍රහ තවදුරටත් අපි එදිනෙදා ජීවිතයේදී එකපාරක් කියවලා ඉවත් කරන දෙයක්ුත් නෙවෙයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම බොහෝ ගෙවල් වල ඕගොල්ලෝ දැකලා ඇති සංග්‍රහයක් කියන එක ගත්තට පස්සේ ඒවා කියවලා සමහරවිට භාගයට කියවලා ඒ කියන දේවල් නැවත ඔය කියන විචිත්ත කාමරේ තියලා තියෙනවා. ඒවා නැවත නැවත කියවීමෙන් රස විඳින්නත් පුළුවන් මාධ්‍යයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි සමහරවිට භාගයට කියවලා තියන්නේ අනාගතයේදී කියවන්න පුළුවන් මට්ටමකට. ඒ නිසා පොතකටත් වඩා යම් ආකාරයක එක ලිපියක් කියවලා පස්සේ කාලෙදී මාසයකට දෙකකට තුනකට පස්සේ හරි අවුරුද්දකට දෙකකට පස්සේ හරි නැවතත් ඒ ලිපිය කියවන්න ආස හිතෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලිපිවල සුවිශේෂත්වයක් තියෙනවා. මේවා බොහෝ විට මේ පුවත්පතේ මේ කියන්නේ සංග්‍රහයේ තිබෙන ලිපියක් ගත්තට පස්සේ ළමයි ඒ කියන ලිපිය කාලීන නැහැ. ඒක සමහරවිට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා වෙච්ච සිදුවීමක් වෙන්න පුළුවන්. අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා සිදුවීමක් වෙන්න පුළුවන්. අනාගතයේ සිදුවෙතයි කියලා හිතන දෙයක් වෙන්නට පුළුවන්. මේ වගේ විවිධාකාර දේවල් මේ සංග්‍රහවල දක්නට ලැබෙනවා. ඒ නිසා සංග්‍රහ කියන එක පොතටත් වඩා පුවත්පතටත් වඩා යම් ආකාරයේ සුවිශේෂී තත්වයක් තියෙන නිසාම එහි අනන්‍යතාවය රඳා පවත්ව ගනිමින් තවමත් මේ කියන සංග්‍රහවත් තමන්ගේ කාර්යභාරය එහෙම නැත්නම් මේ කියන දේ කරමින් පවතින සමාජයක් වෙත තවමත් යම් ප්‍රමාණයකින් සංග්‍රහවත් විකිණීමින් පවතිනවා. එහෙනම් අපි සංග්‍රහව පිළිබඳවත් තවදුරටත් කරුණු ටිකක් විස්තර කරලා බලමු.
දැන් ඔබ විශාල කාලයක් තුල මේ කියන පාඩම රස වින්දා. ඒ වගේම ඇහුවා. එහෙම නැත්නම් යම් ආකාරයකට ලියාගත්තා. ඇත්තටම මේ පාඩම නිකන් පැහැදිලි කිරීමකට වඩා ඒ කියන දේවල් ගුරුවරයා පැහැදිලි කිරීමකට පමණක් නොගොස් මේක ස්ක්‍රීන් එකේ විවිධාකාර දේවල් ඔබ දැක්කා දැන් ඒ කියන දේවල් වැටුණා. ඒ කියන දේවල් ඔබට පුළුවන් මේ කියන දේවල් පෝස්ට් කරලා එහෙම නැත්නම් මතකයට නවත්තලා මේ කියන දේවල් ලියා ගන්න. ඒ කියන දේවල් තුලින් තමයි ඔබගේ දැනුම වර්ධනය වෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි සෑම දෙයක්ම ගුරුවරයාම පැහැදිලි කරන්නේ නැතුව වේගෙන් කියාගෙන යන්නේ නැතුව සමහර තැන්වලදී යම් පැහැදිලි කිරීමකුත් එක්ක මේ කියන දේවල් ස්ක්‍රීන් එකේ දාලා ඔබට ලබා දුන්නා. එතකොට ඔබට දැන් පැහැදිලිව සටහනක් මේකෙන් සපයා ගන්නත් පුළුවන්. ඔබටත් මේ පිළිබඳව තවදුරටත් ගවේෂණය කරන්නටත් පුළුවන්. පුවත්පතේ සිට මේ කියන විදිහට විවිධාකාර අවස්ථාවලදී කොයි වගේ නිර්මාණශීලී භාෂා රටාවන්ද කොතනද මේ කියන දේවල් පිළිබඳව තියෙන්නේ කියන එක පිළිබඳව විස්තරාත්මක දෙයක්. ඒ නිසා දැන් අපි අද මෙතනින් අපේ පාඩම අවසන් කරනවා. ඊළඟ දවසෙත් මේ වගේම තවත් පාඩමක් තුලින් අපි හමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට තවක් දෙයක් තමයි ඔබ මතක තබා ගත යුතු මේ විදිහටම මේ කියන පාඩම් මාලාව යන අතරතුරේදීම ඔබට පන්ති වලට සහභාගී වෙන්නටත් පුළුවන්. ඒ පන්ති වලට සහභාගී වීමේදී ආයතන කිහිපයක් තියෙනවා. ආයතන කිහිපයක මගේ ඉගැන්වීම් කෙරෙනවා. ඒ අතරතුරේදී එකක් තමයි මේ කියන නුගේගොඩ සේලින් පෙන් කියන ආයතනය. සේලින් පෙන් ආයතනයේදී අලුතෙන් අපේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. එහි ජනමාධ්‍යකරණය එහෙම නැත්නම් අපි මේ කියන sannivedana හා මාධ්‍ය අධ්‍යයනය ඉගැන්වීම් කරනවා. ඒ නිසා ඔබට ඊටාම නිෂ්කලංක පරිසරයක ඊටා හොඳින් මේ කියන දේවල් සියල්ල ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් මෙහි සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේකට ඇවිල්ලා බලන්නට පුළුවන් මෙහි තියෙන ස්වභාවය, ඒ වගේම ඉගෙන ගැනීමේ තිබෙන නිදහස් වටපිටාව මේ කියන දේවල් සියල්ල එක තමයි අපි මේ පන්තිය පවත්වාගෙන යන්නේ. ඒ නිසා වරක් ඇවිල්ලා බලන්න සේලින් පෙන් නුගේගොඩ ඔබ යම් ආකාරයක පන්ති අතර වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න.